අද අපි සාකච්ඡා කරන්නේ පරමාණුක ක්‍රමාංකය පිළිබඳව. ඔබ පරමාණුව ගැන දන්නේ නැත්නම් කලින් වීඩියෝවෙන් පරමාණුව ගැන දැනගන්න. ඒ වගේම පරමාණුක ආකෘති පිළිබඳව කලින් වීඩියෝවෙන් Tamanට නරඹලා මේ වීඩියෝව බලන්න පුළුවන්. පරමාණුව තුල උපපරමාණුක අංශුන් අන්තර්ගත වෙනවයි කියලා මම කලිනුත් සඳහන් කරා. පරමාණුව තුල අන්තර්ගත වන උපපරමාණුක අංශුන් මොනවද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඒ වගේම ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පරමාණුවක න්‍යෂ්ටියේ පවතිනවා. ඒ වගේම පරමාණුවේ කවචවල ඒ වගේම ශක්ති මට්ටම් වල සැරිසරමින් ගමන් කරමින් ඉලෙක්ට්‍රෝන ඉන්නවයි කියලාත් අපි කිව්වා. මම පරමාණුවේ න්‍යෂ්ටිය මේ විදියට ඇන්දොත් මේකේ අන්තර්ගත වෙනවා ප්‍රෝටෝන හා නියුට්‍රෝන. P සහ N වලින් මම නිරූපණය කරනවා. ඒ කියන්නේ මේ න්‍යෂ්ටිය. මෙන්න පළවන කවචය. K කවචය. ඒ වගේම L කවචය. M කවචය සහ N කවචය. K L M N. මේ කවචවලට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ගැනත් මම කලින් සඳහන් කරා. එතකොට මේ කවචවල සැරිසරමින් ඉන්නවා ඉලෙක්ට්‍රෝන. එය මතකයි නේද? එතකොට මේ තියෙන න්‍යෂ්ටිය මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන කවච න්‍යෂ්ටියේ සිට දුරට යනකොට ලංවීම සිද්ධ වෙනවා. එතකොට K කවචයට ඉලෙක්ට්‍රෝන 2ක්, L කවචයට ඉලෙක්ට්‍රෝන 8ක්, M සඳහා 18ක්, N සඳහා 32ක් විදියට පිරෙන්න පුළුවන් කියලා අපි කිව්වා. දැන් අපි බලන්නේ පරමාණුක ක්‍රමාංකය පිළිබඳව. පරමාණුක ක්‍රමාංකය කියන්නේ කුමක්ද? පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ අන්තර්ගත වන ප්‍රෝටෝන සංඛ්‍යාව. එතකොට ඔබ දන්නවා පරමාණුක ක්‍රමාංකයෙන් නිරූපණය වෙන්නේ න්‍යෂ්ටියෙහි අඩංගු ප්‍රෝටෝන ගණන. ඒ වගේම මෙන්න මම මූලද්‍රව්‍යයක් ලියනවා. සෝඩියම් කියන මූලද්‍රව්‍ය. අපි ලතින් නාමය නේට්‍රියම්. ඒක නිසා සංකේතවත් කරන්නේ Na කියලා. පළමු අකුර කැපිටල්, දෙවන අකුර සිම්පල් විදියට තමයි සඳහන් කරන්නේ. එතකොට පරමාණුක ක්‍රමාංකය මෙන්න මේ විදියට මේ ස්ථානයේ තමයි අපි සඳහන් කරන්නේ. එය තමයි පරමාණුක ක්‍රමාංකය ලියන සම්මත ක්‍රමය. එහෙනම් මේ මන් සඳහන් කරේ සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකය. මේ සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකයෙන් පසුව එහෙනම් සෝඩියම්ගේ ප්‍රෝටෝන කොපමණ තීද? සෝඩියම් මේ විදියට ගත්තොත් සෝඩියම්ගේ න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන 11ක් පවතිනවා. ප්‍රෝටෝනයක ආරෝපණය ඔබ දන්නවා ප්‍රෝටෝනයක ආරෝපණය ධන. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයක් මතක් කරන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ. නියුට්‍රෝනයක ආරෝපණයක් තිබුණේ නැහැ. එය උදාසීනයි. එහෙනම් න්‍යෂ්ටිය විතරක් ගත්තොත් ප්‍රෝටෝන පවතින නිසා නියුට්‍රෝන උදාසීන නිසා න්‍යෂ්ටිය විතරක් ගත්තොත් ධන ලෙස ආරෝපිතයි. කවචවල ඉලෙක්ට්‍රෝන සැරිසරමින් ඉන්නවා. එහෙනම් කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ඒව ඍණ ලෙස ආරෝපිතයි. මෙයා ධන, මෙයා ඍණ. එහෙනම් පරමාණුව සම්පූර්ණයෙන්ම ගත්තහම විද්‍යුත් වශයෙන් උදාසීනයි. එය හොඳින් මතක තියාගන්න. දැන් අපි කතා කරේ පරමාණුක ක්‍රමාංකය පිළිබඳව. එහෙනම් සෝඩියම් කියන්නේ පරමාණුක ක්‍රමාංකය 11 වන මූලද්‍රව්‍ය. එහෙනම් එයාගේ න්‍යෂ්ටියේ අන්තර්ගත වෙනවා ප්‍රෝටෝන 11. ඒකට අනුව අපිට පුළුවන් සෝඩියම්ගේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් සඳහන් කරන්න.
ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද සෝඩියම්ට? එහෙනම් කවචවල ප්‍රෝටෝන වලට සමාන වූ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කවචවල සැරිසරමින් ඉන්නවා. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනත් 11ක් අන්තර්ගත වෙනවා සෝඩියම්ට. මම කලින් සඳහන් කරා සෝඩියම්ගේ ප්‍රෝටෝන 11ක් අන්තර්ගත වෙනවයි කියලා. එතකොට ප්‍රෝටෝනයක ආරෝපණය ඔබ දන්නවා ධන 1යි. එහෙනම් සෝඩියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. න්‍යෂ්ටිය විතරක් ගත්තොත් ආරෝපණය ධන 11යි. සෝඩියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11ක් තියෙනකොට කවචවල ඉලෙක්ට්‍රෝන පවතිනවා 11ක්. එතකොට ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනකොට ඍණ 11යි. එහෙනම් සම්පූර්ණ සෝඩියම් පරමාණුව සලකනකොට විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒ කියන්නේ ආරෝපණයක් නැහැ. ධන 11යි ඍණ 11යි ආරෝපණය 0යි. මතකයි නේද? එහෙනම් සෝඩියම්ගේ උදාහරණයක් විදිහට සෝඩියම් මම ගත්තේ පරමාණුක ක්‍රමාංකය යා ගණන් කරනකොට 11 වෙනි මූලද්‍රව්‍ය. 11 වෙනි මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය අපි කතා කරා. ඒ කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. කැල්සියම්. කැල්සියම් කියන්නේ පරමාණුක ක්‍රමාංකය 20 වන මූලද්‍රව්‍ය. එතකොට එයාගේ න්‍යෂ්ටියේ අඩංගු වෙනවා ප්‍රෝටෝන 20ක්. එහෙනම් ප්‍රෝටෝන 20ක් අන්තර්ගත වෙනවයි කියලා හොඳින් මතක තියාගන්න. ඒ පරමාණුක ක්‍රමාංකයේ පිළිවෙලට තමයි ආවර්තිතා වගුව සකස් කරලා තියෙන්නේ. එයත් හොඳින් මතක තියාගන්න. අපි මෙච්චර වෙලාවක් කතා කරේ පරමාණුක ක්‍රමාංකය පිළිබඳව. එතකොට මං කිව්වා ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිළිවෙලට ගොනු කරලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය අනුව. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකයේ පිළිවෙලට තමයි ආවර්තිතා වගුව සකස් කරලා තියෙන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය තියෙන තැන Tamanට ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ටික මතක තබා ගැනීමෙන් පුළුවන් වෙනවා. ඒ කියන්නේ පළමු මූලද්‍රව්‍ය 20 පිළිවෙලට පාඩම් කර ගැනීමෙන් Tamanට මෙන්න මෙයාලා ඉන්න ස්ථානය ඒ වගේම පරමාණුක ක්‍රමාංකය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ අණුව පරමාණුක ක්‍රමාංකය අණුව තියෙන ප්‍රෝටෝන ගණන ඒ වගේම ඉලෙක්ට්‍රෝන ගණන Tamanට නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. මේ කොටසෙන් පසුව අපි ගමන් කරන්නේ ඊළඟ කොටසට. ඔබ දන්නවා ස්කන්ධ ක්‍රමාංකය වෙතට. ස්කන්ධ ක්‍රමාංකය වෙතට. මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනෙහිත් නියුට්‍රෝන ගණනෙහිත් එකතුව. එතකොට න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනෙහිත් නියුට්‍රෝන ගණනෙහිත් එකතුව ස්කන්ධ ක්‍රමාංකය කියලා හඳුන්වනවා. ස්කන්ධ ක්‍රමාංකය අපි සංකේතවත් කරන්නේ ඒ වගේම ලියා දක්වන්නේ මෙන්න මේ ස්ථානයේ. එහෙනම් මේ තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය, මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. එතකොට මේ ස්කන්ධ ක්‍රමාංකයට අපි කියනවා නියුක්ලියෝන කියලා. නියුක්ලියෝන සංඛ්‍යාව කියන්නේ ප්‍රෝටෝන ගණනෙහිත් නියුට්‍රෝන ගණනෙහිත් එකතුවට. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ එයටම තමයි. එතකොට සෝඩියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි කියලා හිතන්නකෝ. සෝඩියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි. දැන් අපි දන්නවා ප්‍රෝටෝන ගණන කීයද? 11යි. ඉලෙක්ට්‍රෝන ගණන ඒකට අනුව කවචවල ඉලෙක්ට්‍රෝන ගණන 11 කියලා අපි සඳහන් කරා. දැන් සෝඩියම්ගේ නියුට්‍රෝන ගණන සොයමු. නියුට්‍රෝන ගණන එතකොට ඔබලා දන්නවා ලැබෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරාම. ඒ කියන්නේ පුතේ හඳුනගන්න p ධන n සමානයි 23යි.
ප්‍රෝටෝන ගණනෙත් නියුට්‍රෝන ගණනෙත් එකතුව 23යි. මෙතන 11 කියන්නේ ප්‍රෝටෝන ගණන. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරලා n ලබා ගන්න පුළුවන්. එහෙනම් 23න් අඩු කරනවා 11ක් අපිට ලැබෙනවා පිළිතුර විදියට 12ක් කියලා. එහෙනම් සෝඩියම් 11 23 කියන පරමාණුවේ නියුට්‍රෝන 12ක් අන්තර්ගත වෙනවා න්‍යෂ්ටිය තුල. මතකයි නේද? ඉන් පසු අපි කතා කරන්නේ වෙනත් උදාහරණයක්. දැන් බලන්න සෝඩියම්ගේ ඒ කොටසෙන් පසුව මම යනවා ඊළඟ කොටසට. මැග්නීසියම් Mg කියලා සංකේතවත් කරන්න පුළුවන්. Mg කියන්නේ මැග්නීසියම්. මෙයා පරමාණුක ක්‍රමාංකයේ පිළිවෙලට ගත්තොත් මෙයා 12 වෙනියා. මේ පරමාණුක ක්‍රමාංකය. මෙතන අපි ලියනවා 24යි කියලා. ඒ කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය 12, ස්කන්ධ ක්‍රමාංකය 24. එයට අදාළව මැග්නීසියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගණන, ප්‍රෝටෝන ගණන, නියුට්‍රෝන ගණන අපි බලමු. ප්‍රෝටෝන කීයක් තියෙද? 12යි. හොඳින් මතක තියාගන්න. ඒකට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් කවචවල සැරිසරමින් ඉන්නවා. කවච වලට කිව්වා ශක්ති මට්ටම් කියලා. 12යි. දැන් නියුට්‍රෝන ගණන හොයන්න ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණුක ක්‍රමාංකය අඩු කරනවා. 24න් අඩු කරනවා 12. අපිට පිළිතුර ලැබෙනවා 12යි කියලා. එහෙනම් මැග්නීසියම් 12 24 කියන පරමාණුවේ අන්තර්ගත වෙනවා ඉලෙක්ට්‍රෝන 12ක්, ප්‍රෝටෝන 12ක් සහ නියුට්‍රෝන 12ක්. මතකයි නේද? හරි. ස්කන්ධ ක්‍රමාංකයෙන් පසුව මම ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සඳහා. දැන් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව. මොකක්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ යම්කිසි පරමාණුවක ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. අන්නේ අපි හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. උදාහරණයක් විදිහට සෝඩියම්. සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකය 11යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11ක් අන්තර්ගත වෙනවා. ඉලෙක්ට්‍රෝන 11 අන්තර්ගත වෙනවා කවචවල. අන්න ඒ ඉලෙක්ට්‍රෝන 11 න්‍යෂ්ටියේ සිට පිළිවෙලින් ශක්ති මට්ටම් වලට අපි යොදමු. දැන් සෝඩියම්ගේ මෙන්න පළමුවන කවචය. පළමුවන කවචයට යොදන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන යුගලයි. මෙන්න ඉලෙක්ට්‍රෝන යුගල මම යෙදුවා. ඉන් පසුව කවචයට යොදන්න පුළුවන් උපරිමව ඉලෙක්ට්‍රෝන 8ක්. මෙන්න ඉලෙක්ට්‍රෝන 8 මම යොදනවා. ඉන් පසුව අවසාන කවචයට 2යි 8යි තව එකක් ඉතිරි. මෙන්න අවසාන කවචයට එම ඉලෙක්ට්‍රෝනය යෙදීම සිද්ධ කරනවා. මෙන්න ඒ ඉලෙක්ට්‍රෝනය. එහෙනම් සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට සඳහන් කරන්න පුළුවන් 2 8 1 ලෙස. එහෙනම් මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒක පරමාණුවට අනන්‍ය වූ ලක්ෂණයක්. එහෙනම් පරමාණුක ක්‍රමාංකය දැනගෙන තිබුණොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒ කියන්නේ ශක්ති මට්ටම් වලට පිළිවෙලින් ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය හරි ලේසියෙන් මේ විදිහට දාන්න පුළුවන්. වෙනත් උදාහරණයක් විදිහට මම ගන්නවා මැග්නීසියම්. මැග්නීසියම් කියන්නේ පරමාණුක ක්‍රමාංකය 12. එතකොට පළමු කවචයට ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ කවචයට උපරිමව ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන්. ඒ කවචයත් පිරිලා. දැන් අවසන් කවචයට තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතිරි නිසා 2 විදියට යොදන්න පුළුවන්. 2 8 2. එහෙනම් මේ මැග්නීසියම් වල
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එයත් හොඳින් මතක තියාගන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගණන ගත්තේ පරමාණුක ක්‍රමාංකයෙන්. පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන 12යි. ඒ නිසා ඉලෙක්ට්‍රෝනත් 12ක් තියෙයි කියලා අපි ගණනය කරලා ඉන් පසුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා. කැල්සියම් කියන්නේ 20 වෙනියක්. පොටෑසියම්, කැල්සියම්. එතකොට ඉලෙක්ට්‍රෝන 20ක් අන්තර්ගත වෙනවා. එහෙනම් අපි බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආගේ කොහොමද කියලා. පළමු කවචයට ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවනේ පුතේ. ඉන් පසුව තව ඉලෙක්ට්‍රෝන 8ක් යොදනවා තුන්වෙනි කවචයට. ඒ කියන්නේ M කවචයට. ඉන් පසුව තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතිරි. ඒ ඉලෙක්ට්‍රෝන 2 අවසාන කවචයට යෙදීම සිද්ධ කරනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න මේ තියෙන්නේ කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8 2 විදියට මේ විදියට සඳහන් කරන්න පුළුවන්. හරි ලේසි නේද? හරි. මම ප්‍රශ්නයක් විදියට තමන්ට ලබා දෙනවා මෙන්න මෙවැනි ප්‍රශ්නයක්. දැන් බලන්න මේක පුළුවන්ද කියලා. සෝඩියම් ප්ලස් 1 මෙහි අන්තර්ගත වන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණන. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන ඔබ දන්නවා, ප්‍රෝටෝන ඔබ දන්නවා. දැන් ගණනය කරලා තමන් පිළිතුර ලියන්න. පරමාණුක ක්‍රමාංකය 11යි. ඒ කියන්නේ ප්‍රෝටෝන 11ක් අන්තර්ගත වෙනවා. හරි නේද? ධන ආරෝපණයකුත් මෙයාට තියෙනවා. ධන ආරෝපණයක් තියෙනවා කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 11ක් තිබුණා. මේ ඉලෙක්ට්‍රෝන 11න් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම එයාට ලැබෙනවා ධන ආරෝපණයක්. එතකොට දැන් අන්තර්ගත වෙනවා ඉලෙක්ට්‍රෝන 10ක්. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපු නිසා තමයි සෝඩියම්ට ධන ආරෝපණයක් ලැබුණේ. හොඳින් මතක තියාගන්න මෙතන ධන 1 ලෙස ආරෝපණයක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඉවත් කරපු නිසා ධන ආරෝපණයක් මෙයාට ලැබිලා තියෙනවා. අන්න ඒක නිසා ඉලෙක්ට්‍රෝන 10යි දැන් අන්තර්ගත වෙන්නේ කවචවල. ප්‍රෝටෝන කිසිදු වෙනසක් නැහැ. ප්‍රෝටෝන සංඛ්‍යාව එලෙසමයි. ප්‍රෝටෝන තියෙනවා 11. හරි නේද? right. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 11ක් විදියට අපිට සලකන්න පුළුවන්. කොහොමද බලමු අපි දැන් මේකට ධන ආරෝපණය ලැබුණේ? හරි. දැන් කල්පනා කරන්න ප්‍රෝටෝනයක ආරෝපණය ධන 1යි. ප්‍රෝටෝන 11ක් අන්තර්ගත වෙනවනේ. ධන 11යි. මේ ආරෝපණය මම සලකන්නේ. දැන් ඉලෙක්ට්‍රෝන 2 8 1 කියලා වින්‍යාසය ලිව්වා සෝඩියම්ගේ. දැන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලානේ පුතේ. මේ අවසාන කවචයට ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝනය මෙයා ඉවත් කරලා. ඒක නිසා දැන් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි. ඇයි? එකක් ඉවත් කරලා. එහෙනම් ආරෝපණය සමගින් ඍණ 10යි. හරි නේද? ඍණ 10යි යොදන්න වෙන්නේ. right? දැන් බලන්න මේ දෙක එකතු කරලා. මම අර කලින් සඳහන් කරේ මුලින්ම. එතකොට ධන 11යි ඍණ 10යි. ඔබ දන්නවා ධන එකක ආරෝපණයක් තියෙනවා. මෙන්න ඒ ධන එක. හරි නේද? අන්න එලෙසයි ධන එක ලැබුණේ. ඒ කියන්නේ ඕනෑම පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවයි කියන්නේ එයාට මෙන්න මේ වගේ ධන ආරෝපණ ලැබෙනවා. මැග්නීසියම් ගැන බලමු. මැග්නීසියම් කියන්නේ පරමාණුක ක්‍රමාංකය 12. එහෙනම් පරමාණුක ක්‍රමාංකය 12 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියමු බලන්න. 2 8 2 මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 2 මතකයි නේද? දැන්
මෙයාගේ අවසාන කවචය පිරිලා නැහැ. ඕනෑම පරමාණුවක අවසාන කවචය පිරිලා නැත්නම් ඒ පරමාණුව පුතේ try කරන්නේ අවසාන කවචය කොහොම හරි පුරව ගන්න. නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඒ වගේම පිට කරලා අවසාන කවචය තමන්ගේ සම්පූර්ණ කරගන්න තමයි ඕනෑම පරමාණුවක් සමන්විත වෙන්නේ. try කරන්නේ. එතකොට මෙයාගේ අවසාන කවචය පිරලා නැහෙනේ. ඒක නිසා එයා try කරන්නේ මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකත් ඈතට ඉවත් කරලා ඈතට යවලා තමන්ගේ අවසාන කවචය සම්පූර්ණ කරගන්න. මෙන්න 2 8. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දැන් සංඛ්‍යාව අපි බලමු. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරයි කියලා හිතන්න. එතකොට එයාට ලැබෙනවා ධන 2 කියන ආරෝපණයක්. ධන 2 කියන ආරෝපණයක්. Mg2+ ඒක ලැබුණේ අවසාන කවචයේ තිබිච්ච ඉලෙක්ට්‍රෝන දෙක එයා ඉවත් කරපු නිසා. එතකොට ප්‍රෝටෝන ගණන 12යි. එය කිසිදු වෙනසක් නැහැ. මෙන්න ඒ සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන දැන් තියෙන්නේ කලින් පුතේ 12ක් තිබුණා. දැන් 2+ නිසා 10යි අන්තර්ගත වෙන්නේ. මතකයිද? තමන් මේක කොලයක ලියලා ප්‍රැක්ටිස් කරන්න. right? එතකොට දැන් ආරෝපණයත් එක්ක ධන දෙක ආපු හැටි බලමු. ප්‍රෝටෝන 12ක් නිසා ප්‍රෝටෝනයක ආරෝපණය ධන 12යි. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ 1යි. එහෙනම් ඍණ 10යි. දැන් එකතු කරලා බලන්න. ධන 12යි ඍණ 10යි ධන 2යි. එහෙනම් මැග්නීසියම්ට දැන් ලැබිලා තියෙනවා ධන 2ක ආරෝපණයක්. මෙන්න එය. මේ ආරෝපණය තියෙන්නේ කොහෙද? කවචවලද න්‍යෂ්ටියේද? ඔබ දන්නවා ධන 12යි මෙතන ඍණ 10යි. සමස්ත පරමාණුව ගත්තම ඒ ආරෝපණය තියෙන්නේ න්‍යෂ්ටියේ. එහෙනම් න්‍යෂ්ටියේ වැඩිපුර තියෙනවා ප්‍රෝටෝන දෙකක්. ඒකනි පුතේ ධන 2යි කියලා ආවේ. එහෙනම් ප්‍රෝටෝන දෙකක් Mg2+ වල දැන් අන්තර්ගත වෙනවා. එහෙනම් මේ පාඩම තුලින් Tamanට පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය, ඒවට කිව්ව තව නමක් නියුක්ලියෝන කියලා. ඉන්පසු අපි කතා කරා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පසුව ඊළඟ කොටස ලෙස මම කතා කරන්නේ නූතන ආවර්තිතා වගුව. එය කරන්න කලින්, ඒ කොටසට යන්න කලින් මේ කොටස Taman තනියම සිද්ධ කරන්න. ඔක්සිජන් 8 වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඇලුමිනියම් 13 වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ක්ලෝරින් 17. හරි. දැන් කියමු බලන්න. ඔක්සිජන් වල ප්‍රෝටෝන 8ක් තියෙනවා. එම නිසා ඉලෙක්ට්‍රෝන 8යි. පළමුණු කවචයට ඉලෙක්ට්‍රෝන 2යි, ඊළඟ කවචයට ඉලෙක්ට්‍රෝන 6යි. ඔය ලෙස ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙනවා. ඉන්පසු ඇලුමිනියම් 2 8 3 අන්තර්ගත වන නිසා. ඉන්පසුව ක්ලෝරීන් 2 8 තව කීයක් ඉදිරිද? ඉලෙක්ට්‍රෝන 17යිනේ පුතේ. 2 8 7. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් මේ විදියට අපිට සඳහන් කරන්න පුළුවන්.